අයිබෝන් දරුවනේ සුබ සන්ධ්‍යාවක් ගිය සතියේ ඔයගොල්ලන්ට මතක ඇති අපි ප්‍රශ්න පත්‍රයක් තමයි ගෲප් එකට දැම්මේ. ඒතර මම පණිවිඩයකුත් දාලා තිබ්බා ඒ ප්‍රශ්න පත්‍රය සම්පූර්ණ කරන්න කියලා. ඒ ප්‍රශ්න පත්‍රයේම නැත්නම් ඒ දීපු උත්තර පත්‍රයේ තියෙනවා නම් ඒක ඔයගොල්ලන්ට ගන්න. ඒ වගේම රතු පෑනක් අතර ගන්න. ඊට අමතරව half sheet කොළ දෙකක් විතර. එහෙම නැත්නම් full scap කොළ වුණත් කමක් නැහැ. ඒ කොළ දෙකකුත් ගන්න. 9 ඔයගොල්ලන්ගේ විද්‍යාව පළවෙනි පොත අච්චු පොත පළවෙනි එක. ඒකත් ළඟට අරගන්න. මං විනාඩි දෙකක් විතර දෙන්නම්. ඒව ගත්තේ නැත්නම් ඒ ටිකත් ළඟට ගන්න. විද්‍යාව අච්චු පොත පළවෙනි කොටසයි half sheet කොළ දෙකක් නැත්නම් full scap කොළ දෙකක්. CR පොත කොළ දෙකක් වුණත් කමක් නැහැ. ඊළඟට රතු පෑන ගන්න. ඔයගොල්ලෝ ප්‍රශ්න පත්‍රයට උත්තර ලියපු උත්තර පත්‍රේ නැත්නම් ඒ උත්තර ලියපු කොලේ පොත ඒක ගන්න ළඟට. ගෲප් එකේ දාලා තිබුණා මං ගිය සතියේ ප්‍රශ්න පත්‍රේ. ඒතර ඒක මුලින්ම අපි ඉස්සලා සාකච්ඡා කරලා ඉමු. හොඳයි. අවශ්‍ය කරන දේවල් ටික ළඟට ගන්න. අපි ප්‍රශ්න පත්‍රයේ ඉස්සලා සාකච්ඡා කළෙමු. දැන් මේකෙදි ඕගොල්ලෝ හරි උත්තර දාලා තියෙනවට හරි දාන්න පුළුවන්. ඒ වගේම තමන්ගේ උත්තරේ හරි වුණත් සමහරට මම කියන උත්තරෙත් එක්ක යම් යම් කොටස් වල අඩුපාඩු දෙන්න පුළුවන්. ඒතර අඩුපාඩු රතු පෑනෙන් ලියලා සම්පූර්ණ කරන්න. ඒ වගේම උත්තර ලියලා නැත්නම් හෝ වැරදි නම් නිවැරදි උත්තරය රතු පෑනෙන් එතන ලියන්න. ඒතර ඕගොල්ලන්ගේ උත්තරේ හරි ගියත් බලන්න මම කියන උත්තරෙත් එක්ක මොනවා හරි ඕගොල්ලන්ගේ උත්තරේ අඩුපාඩු තියෙනවද? ඒ වගේම මේ උත්තර යම් යම් ඒවා හොයාගන්නේ කොහොමද? ඒ විෂය කොටස් මොනවද කියලා Tamanට මතකද? ඒ දේවල් ගැන අවධානය යොමු කරන්න වෙනවා. අපි ඉස්සෙල්ලා මේ ප්‍රශ්න පත්‍රේ බලමු මොකද්ද තිබුණේ කියලා මුල් ප්‍රශ්නේ විදිහට. ඔයගොල්ලෝ උත්තර ලියන්න ඇති මං හිතන විදිහට ප්‍රශ්න පත්‍රයේට. ඒකේ පළවෙනි ප්‍රශ්න විදිහට තිබිච්ච කොටස ඉස්සෙල්ලම බලමු. බලන්න ඒකේ පළවෙනි ප්‍රශ්න විදිහට තිබුණේ පෘථුවිය බිහි උදා සිට එහි සියලුම දේ ස්වාභාවික නිර්මාණය වුවද මිනිසාගේ සම්භවයත් සමග ස්වභාවික පරිසරය මිනිසාට අවශ්‍ය පරිදි වෙනස් කිරීම නිසා අද වන විට කෘත්‍රිම පරිසරයක් නිර්මාණය වී ඇත. හරිත සංකල්ප කරලියට පැමිණ ඇත්තේ මේ සමගය. පළවෙනි ප්‍රශ්නේ අහනවා හරිත සංකල්පය යනු කුමක්ද කියලා. දැන් මේ හරිත සංකල්පය ගැන අපි කතා කරලා තියෙනවා. බලන්න මතකද කියලා මේ හරිත සංකල්පය කියන්නේ මොකක්ද කියලා. මේක වෙනම පාඩමක් විදිහට අපි ඉගෙන ගත්ත එකක්. 9 දිම තමයි මේ හරිත සංකල්පය කියන එක පාඩමකදී හම්බ වෙන්නේ. එතකොට මේ හරිත සංකල්පය හඳුන්වනකොට අපි කියන්නේ අපේ පෘථුවියේ ස්වාභාවික පරිසරයට හානි නොවන හෝ
පෘථිවියේ ස්වභාවික පරිසරයට හානි නොවන හෝ අවම හානි සිදුවන ආකාරයට විශේෂයෙන්ම හරිතාගාර වායු පිටවීම අවම වනසේ අවම වන ලෙස භාණ්ඩ හා සේවා පවත්වාගෙන යාම පෘථිවියේ ස්වාභාවික පරිසරයට හානි නොවන හෝ අවම හානි සිදුවන ආකාරයට විශේෂයෙන්ම හරිතාගාර වායු පිටවීම අවම වන ලෙස භාණ්ඩ හා සේවා පවත්වාගෙන යාම හරිත සංකල්පය නම් වේ. එතන මේක ප්‍රශ්නයකදී ඇහුවොත් උත්තරේ ලියන්න මේක මතක තියාගන්න වෙනවා. මොකද ඒ වෙලාවේ මතක් කර කර ලියන්නත් අමාරුයි, ලියනකොට සමහරට කොටස් අමතක වෙන්න පුළුවන්. ඒ නිසා තමන් ළඟ මේක ඇහුවොත් උත්තරයක් තියෙන්න ඕන නිවැරදිව. නිසා මේ හරිතාගාර සංකල්පය කියන්නේ මොකක්ද කියන එක උත්තරයක් විදිහට ලියන්න අවශ්‍ය දේවල් ටික පාඩම් කරලා මතක තියාගන්න. පෘථිවියේ ස්වාභාවික පරිසරයට හානි නොවන හෝ අවම හානියක් සිදුවන ආකාරයට විශේෂයෙන්ම හරිතාගාර වායු පිටවීම අවම වන ලෙස භාණ්ඩ හා සේවා පවත්වාගෙන යාම හරිත සංකල්පය නම් වේ. අඩුපාඩු තියෙනවා රතු පෑනෙන් ලියන්න පුළුවන්. දෙවැනි ප්‍රශ්නේ තියෙනවා හරිත ගොඩනැගිල්ලක් ඉදිකිරීමේදී සැලකිය යුතු ප්‍රධාන කරුණු දෙකක්. හරිත ගොඩනැගිල්ලක් ඉදිකිරීමේදී සැලකිය යුතු ප්‍රධාන කරුණු දෙකක්. ඒතර මේකෙදි මේ හරිත ගොඩනැගිලි කීපයක් සම්බන්ධව අපි ලෝකයේ තියෙන හරිත ගොඩනැගිලි කීපයක් සම්බන්ධව කතා කරලා තියෙනවා. ඒතර ඒ වේදී පොදුවේ මේ ස්වාභාවික ආලෝකය ලැබෙන ආකාරයට ගොඩනැගිල්ල සැලසුම් කිරීම, ඒ වගේම ස්වාභාවික වාතාශ්‍රය ලැබෙන ලෙස ගොඩනැගිල්ල සැලසුම් කිරීම, ඊළඟට පොසිල ඉන්ධන භාවිතය හැකිතරම් අවම කිරීම, සූර්ය ශක්තිය විදුලිය නිපදවා ගැනීමට පාවිච්චි කිරීම, හරිතාගාර වායු විමෝචනය වැළැක්වීම තන් අඩු කිරීම. හරිතාගාර වායු කියලා කියන්නේ අර පෘථිවියේ උෂ්ණත්වය ඉහළ යාමට බලපාන කාබන් ඩයොක්සයිඩ්, නයිට්‍රජන් ඩයොක්සයිඩ්, ජල වාෂ්ප ඒ වගේ වායු තමයි හරිතාගාර වායු කියන්නේ. ඒතර මෙන්න මේ දේවල් ස්වාභාවික ආලෝකය හා වාතාශ්‍රය ලැබෙනසේ සැලසුම් කිරීම, හරිතාගාර වායු පිටවීම අවම කිරීම, ශක්ති පරිභෝජනය අවම කිරීම. මේ වගේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න පුළුවන්. අපි මේ හරිත සංකල්පයට අනුව ගොඩනැගිල්ලක් එහි කරද්දී තුන්වෙනි එකේ තියෙනවා හරිත ගොඩනැගිල්ලක් ඉදිකිරීමේදී සෝබාදහමෙන් උපරිම ප්‍රයෝජන ලබාගත හැකි ආකාර දෙකක්. සෝබාදහම ස්වභාවික පරිසරය. එකක් තමයි සූර්යාලෝකය මගින් ආලෝක අවශ්‍යතාව හැකිතරම් සපුරා ගැනීම, නිපදවීමට වහලයට සූර්ය කෝෂ සවි කිරීම, වැසි ජලය එක්රැස් කර ප්‍රයෝජනයට ගැනීම, ඒ වගේම ඕනනම් ඔය කැලිකසල භාවිතා කරලා නැවත ජීවවායුව ලබා ගැනීම, ඒ වගේ දේවල් ස්වාභාවික පරිසරය සෝබාදහම උපරිමව ප්‍රයෝජනයට ගන්න කරන්න පුළුවන් දේවල්. සූර්යාලෝකය මගින් ආලෝක අවශ්‍යතාවය හැකිතරම් සපුරා ගැනීම, වාතාශ්‍රයත් ගන්න පුළුවන්. ස්වභාවික වාතාශ්‍රයෙන් ගොඩනැගිල්ල වාතනය කිරීම, විදුලිය නිපදවීමට වහලයට සූර්ය කෝෂ සවි කිරීම, වැසි ජලය එක්රැස් කරගෙන ප්‍රයෝජනයට ගැනීම, ඒ වගේ දේවල් මේකෙදි ගන්න පුළුවන් වෙනවා. ලියන නැති ඒවා අඩුපාඩු තියෙන ඒවා සම්පූර්ණ කරගන්න පුළුවන්. හරිත සංකල්පයේදී
කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය භාවිතය අවම කිරීමද ඉතා වැදගත්ය. පහත දැක්වෙන කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය වෙනුවට යොදාගත හැකි ස්වාභාවික ද්‍රව්‍ය බැගින් නම් කරන්නලු. පළවෙනි කොටසේ A අජිනමොටෝ කියලා තියෙන්නේ. මේ අජිනමොටෝ කියලා කියන්නේ ආහාර රසකාරකයක්. කෘත්‍රිම රසකාරකයක්. ඔකට MCG කියලාත් කියනවා. නමුත් මේක දැන් තහනම් කරලා තියෙන්නේ භාවිතය ලංකාවෙත් අජිනමොටෝ කියන එක මේ කෘත්‍රිම ආහාර රසකාරකයක්. එතකොට මේ ඉස්සර කාලේ පාවිච්චි කරපු අපි දන්නවා විවිධ ස්වභාවික රසකාරක තියෙනවා. එතකොට මේක කියන්නේ ස්වභාවික රසකාරකයක් ද්‍රව්‍යයක් කියලා. අපිට උකට ගන්න පුළුවන් අජිනමොටෝ වෙනුවට කුරුඳු, රම්පේ, සේර, කරාබු නැටි ඒ වගේ ඒවා. තව ඕන තරම් දේවල් තියෙනවා. මේ කීපයක් එතන තියෙන්නේ කුරුඳු, රම්පේ, සේර, කරාබු නැටි වගේ ඒවා. B කියන කොටසේ තියෙන්නේ විස බීජ නාශක දියර. ඒතර කෘත්‍රිමව පාවිච්චි වෙන විස බීජ නාශක දියර වර්ග තියෙනවා. ස්වභාවික දේවල් මොනවද? විස බීජ නාශක විදියට ගන්න පුළුවන් ඒවා. කහ දියර, කොහොඹකොළ ඉස්ම, දෙහි යුෂ ඒ වගේ ඒවා ගන්න හැකි. කහ දියර, කොහොඹකොළ ඉස්ම, දෙහි යුෂ ස්වාභාවික විස බීජ නාශක දියර විදියට සලකන්න පුළුවන්. ගන්න පුළුවන්. C කොටසේ තියෙන සම පැහැපත් කරන ක්‍රීම් කියලා. එතකොට මේ විවිධ ක්‍රීම් වර්ග හැම ආලේප කරනවානේ. හැබැයි ඒවා කෘත්‍රිම ඒවා. ස්වාභාවික දේවල් මොනවද? සුදු හැඳුන් කියන එක ගන්න පුළුවන්. කීකිරිඳිය වගේ ඒවා. රත් හඳුන් කියන එකත් ඕනනම් ගන්න පුළුවන්. සුදු හඳුන්, රත් හඳුන්, කීකිරිඳිය, කෝමාරිකා ඒ වගේ ඒවා ගන්න පුළුවන්. විවිධ ක්‍රීම් වර්ග වෙනුවට සම පැහැපත් කිරීමට පාවිච්චි කරන්න පුළුවන් දේවල්. B එකේ දෙවැනි කොටස පලිබෝධනාශක යනු කුමක්ද? මොනවද පලිබෝධනාශක කියලා කියන්නේ? පලිබෝධකයන් කියලා කියන්නේ මේ වගාවන්ට හානිදායක ශාක හෝ සතුන්නේ. අන්නේ ඒ අය විනාශ කරන්න භාවිතා වන ද්‍රව්‍ය තමයි පලිබෝධනාශක කියලා කියන්නේ. වගාවන්ට හානිදායක ශාක හා සතුන් විනාශ කිරීමට භාවිතා වන ද්‍රව්‍ය. ඒවා අපි කියනවා පලිබෝධනාශක කියලා. වගාවන්ට හානිදායක ශාක හා සතුන් විනාශ කිරීමට භාවිතා වන ද්‍රව්‍ය තමයි පලිබෝධනාශක කියන්නේ. ඊළඟ එකේ එන්න නම් ඕනේ මේ ඒකේ තියෙන පලිබෝධනාශක වෙනුවට භාවිතා කළ හැකි සාම්ප්‍රදායික කෘෂි උපක්‍රම දෙකක් කියලා. ඒ කියන්නේ මේ අහන්නේ අර කෘත්‍රිම පලිබෝධනාශක වෙනුවට භාවිතා කරන්න පුළුවන් සාම්ප්‍රදායික කෘෂි උපක්‍රම. ඒත් මේ ගැන අපි කතා කරලා තියෙනවා පාඩමේදී. මේ විශේෂයෙන් වගා කටයුතු වලදී ඉස්සර කාලෙදී මේ පලිබෝධ පාලනයේට සාම්ප්‍රදායික උපක්‍රම යොදාගෙන තියෙනවා. එහෙම කීපයක් ලියන්න කියලායි කියන්නේ. මතක ඇති කුඹුරට අර කිරිබත් එසීම, වගා බිම ආසන්නයේ දහස් පෙතියක් කපුරු වගේ මල් වගා කිරීම, ඒ සැර නිසා සමහර කෘමි සත්තු වෙන එක අත්හරිනවා. ඊළඟට අර කැකුණ තෙල් වලින් යදු දැල්වපු පහන් වගා බිමේ පත්තු කරන එක, කැකුණ තෙල් යදු පහන් දැල්වීම, කුඹුරට කිරිබත් එසීම, වගා බිම අසල කපුරු දාස්පතිය වගේ මල් වැවීම, ඒ වගේ උපක්‍රම ගැන ලියන්න පුළුවන්. විවිධ දේවල් අපි මතක ඇති කතා කරා අමතක වෙලා තියෙනවා නම් පොඩක් පොත අරන් බලන්න පුළුවන්. පලිබෝධනාශක භාවිතයේ අහිතකර ඵල විපාක දෙකක්. කියන්නේ මේ කෘත්‍රිම පලිබෝධනාශක පාවිච්චි කරාම වෙන දේවල්. කෘත්‍රිම පලිබෝධනාශක මිනිසාට පිළිකා වකුගඩු රෝග ඇති කිරීම එක එකක්. ඒ වගේම දැන් අපි පලිබෝධකයන්ට පලිබෝධනාශක ගැහුවාම පලිබෝධක විතරක් නෙමෙයි වගාවට හිතකර සතුන් විනාශ වීම. ඊළඟ පරිසර සමතුලිතතාව බිඳ වැටීම. පරිසර සමතුලිතතාව බිඳ වැටීම. ජල දූෂණය. ඒ වගේ දේවල් අපිට ගන්න පුළුවන් මේ පලිබෝධනාශක භාවිතයෙන් තියෙන අහිතකර ප්‍රතිඵල විදිහට. අහිතකර ඵල විපාක.
ඒ පිටුව ටික තිබුණේ. ඊළඟට බලමු අපි ඊළඟ පිටුව. ඒකේ තියෙනවා පහත දැක්වෙන විස්තරයන්ට ගැලපෙන තනි වචනයක් බැගින් ලියන්නලු. දැන් මේකෙදි මේවා මතකයේ තියෙන්න ඕන දේවල් ටිකක්. බලන්න. ගංගාවක් මුහුදට ගලා බසින ස්ථානය. අපි ඔකට කියන්නේ මෝය කියලා. මෝය. පළවෙනි එකේ උත්තරේ විදිහට ලියන්න වෙන්නේ මෝය. ස්වභාවිකව නිර්මාණය වූ විල් හා පොකුණු මෙලෙස හැඳින්වේ. ස්වභාවික පරිසරය ගැන කතා කරනකොට ස්වභාවිකව නිර්මාණය වෙලා තියෙන විල් සහ පොකුණු වලට කියන්නේ අපි අභ්‍යන්තර ජලාශ කියලා. අභ්‍යන්තර ජලාශ. වචන ලියලා නැත්නම් ඒ වචන එතන ලියන්න. මේවා මේ විස්තරයට ගැලපෙන තනි වචන විදිහට අපි සලකන්නේ. ඒක හඳුන්වන්න පාවිච්චි කරන්න පුළුවන් විද්‍යාත්මකව නැත්නම් පරිසර විද්‍යාත්මකව භාවිතා කරන වචනය. තුන්වෙනි ප්‍රශ්නය වැලිපර මගින් ස්ථිරවම මුහුදෙන් වෙන් වී ඇති නමුත් වසරේ එක් කාලයකදී පමණක් මුහුද සමග සම්බන්ධ වේ. ඒතර වැලිපර වලින් මුහුදෙන් වෙන් වෙලා තියෙන්නේ. නමුත් යම් කාලයකදී විතරක් මුහුද එක්ක සම්බන්ධ වෙනවා. ඒවට අපි කියන්නේ කලපු කියලා. කලපුව. තුන්වෙනි එකේ උත්තරේ ඒකට කලපුව. බලන්න 4. ශාක මුදුන් ස්තරීභවනය වූ. මොකද්ද මේ ශාක මුදුන් ස්තරීභවනය කියලා කියන්නේ? ඒවේ අර විවිධ මට්ටම් වල ශාක තියෙනවා. ඒ වගේ මේ මුදුන් උසම ශාක වල මුදුන් මට්ටම් කීපයක දකින්න පුළුවන්. ශාක මුදුන් ස්තරීභවනය වූ මුදු මට්ටමේ සිට මීටර් 900 දක්වා වූ ප්‍රදේශවල පවතින වනාන්තර. මුදු මට්ටමේ ඉඳලා මීටර් 900 දක්වා උස ප්‍රදේශවල පවතින වනාන්තර. තෙත් වර්ෂා වනාන්තර. තෙත් වර්ෂා වනාන්තර. හතරවෙනි එකට උත්තරේ විදිහට ලියන්න වෙන. එතකොට තෙත් වර්ෂා වනාන්තර. පස්වෙනි ප්‍රශ්නය වසරේ වැඩි කාලයක් ජලයෙන් යට වූ වගුරු සහිත භූමිය. වසරේ වැඩි කාලයක් ජලයෙන් යට වූ වගුරු සහිත භූමිය. මේකට අපි කියන්නේ මොකක් කියලාද? තෙත් බිම් විදිහට තමයි හඳුන්වන්නේ. වසරේ වැඩි කාලයක් වතුරෙන් යට වෙලා තියෙන මේ වගුරු සහිත භූමි තෙත් බිම්. 6 වෙනි ප්‍රශ්නය වියලි කලාපයේ පිහිටන සදාහරිත මෙන්ම වියලි කලාපයේ පිහිටන සදාහරිත මෙන්ම පතනශීලී ශාකද පිහිටන වනාන්තරය. වියලි මිශ්‍ර සදාහරිත වනාන්තරය. වියලි මිශ්‍ර සදාහරිත වනාන්තර තමයි මේ විස්තරයට අනුව ගැලපෙන්නේ. වියලි මිශ්‍ර සදාහරිත වනාන්තරය. සර් පතනශීලී කියන්නේ මොකද්ද? ඒකේ යම් කාලයකදී අර ශාක පත්‍ර හැලෙනවා. විශේෂයෙන් වේලි කාලයේදී. ඒකයි පතනශීලී කියලා කියන්නේ. Thank you sir. මිනිසා තම අවශ්‍යතා පරිදි භෝග වගා වහා සත්ත්ව පාලනය සිදු කරයි. තමන්ගේ අවශ්‍යතාවය අනුව භෝග වගා කරන සත්ත්ව පාලනය සිදු කරන පරිසර වලට කියන්නේ ජනාවාස කෘෂිකාර්මික පරිසර කියලා. සත්ත්ව පාලනයයි භෝග වගා දෙකම කරන ප්‍රදේශ පොදුවේ කියනවා කෘෂිකාර්මික පරිසර කියලා. මේවා එතකොට අර කෘත්‍රිම පරිසර යටතට අයිති වෙන්නේ. අර කලින් කියපු ඔක්කොම ස්වභාවික පරිසර. 7 වෙනි එකට එතකොට උත්තර ලියන්න වෙන්නේ කෘෂිකාර්මික පරිසර. 8 මිනිසා තම වාසස්ථාන පිහිටුවාගත් ග්‍රාමීය හෝ නාගරික පරිසරයකි. මේකත් එතකොට කෘත්‍රිම පරිසරයක්. ජනාවාස පරිසර විදියට තමයි මේක අපි හඳුන්වන්නේ. ජනාවාස පරිසර. දැන් 9 වෙනි එකේ තියෙනවා යම් නිෂ්පාදනයක් සිදු කිරීම සඳහා යන්ත්‍ර සූත්‍ර, අමුද්‍රව්‍ය, ශ්‍රමය හා ශක්ති සම්පත් ඒක රාශී කරගෙන ගොඩ නගා ඇත. යම් නිෂ්පාදනයක් සිදු කිරීමට යන්ත්‍ර සූත්‍ර, අමුද්‍රව්‍ය, ශ්‍රමය
සහ ශක්ති සම්පත් ඒක රාශී කරගෙන ගොඩනගාගෙන තියෙන පරිසරයට අපි කියන්නේ කාර්මික පරිසර කියලා. කාර්මික පරිසර. මේවැදී මතක තියාගන්න දැන් මෙතන තියෙන්නේ මේ විස්තරයට ගැලපෙන තනි වචනයක් බැගින් ලියන්න කියලානේ. දැන් සමහරලාට ඔයගොල්ලන්ගෙන් ප්‍රශ්නකදී අහන්න පුළුවන් කාර්මික පරිසරයක් කියන කුමක්ද කියලා. එතකොට මේකේ තියෙන වාක්‍ය තමයි උත්තරේ විදිහට ලියන්න වෙන්නේ. කාර්මික පරිසරයක් කියලා කියන්නේ යම් නිෂ්පාදනයක් සිදු කිරීම සඳහා යන්ත්‍ර සූත්‍ර අමුද්‍රව්‍ය ශ්‍රමය සහ ශක්ති සම්පත් ඒක රාශී කරගෙන ගොඩනගාගත් පරිසරයක්. පද්ධතියක් විදිහට ගන්නත් පුළුවන්. 10 වෙනි ප්‍රශ්නය හේන් ගොවිතැනේ ප්‍රතිඵලයක් ලෙස පහත රට වියලි කලාපේ හමුවන තනබිම් විශේෂයකි. මේක අපි හඳුන්වන්නේ දමන කියලා. දමන කියන තෘණභූමි වර්ගය තමයි මේ හේන් ගොවිතැනේ ප්‍රතිඵලයක් විදිහට පහත රට වියලි කලාපේ ඇති වෙලා තියෙන්නේ. 11 වෙනි එක. ගංගාවක් ආරම්භ වන ස්ථානයේ සිට මුහුදට වැටෙන ස්ථානය දක්වා ගංගාව දෙපස පිහිටි පරිසරයකි. ගංගාශ්‍රිත විදිහට තමයි ගංගාශ්‍රිත පරිසරය කියලා තමයි මේ පරිසරය අපි නම් කරන්නේ. ගංගාව පටන් ගන්න තැන ඉඳලා මුහුදට වැටෙන තැන දක්වා ගංගාවේ දෙපැත්තේ සීමාව ගංගාශ්‍රිත විදිහටයි හඳුන්වන්නේ. විවිධ ප්‍රයෝජන වලට ගන්න පුළුවන්. සාරවත් පසක් තියෙනවා. ගංගා පිටාර ගන්නකොට ඒ ප්‍රදේශ යට වෙන්න පුළුවන්. ඒතර රොන් මඩ තැම්පත් වෙනවා. ඒ නිසා භෝගවගාවටත් සුදුසුයි. මැටි ලබා ගැනීමට පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා ප්‍රයෝජන සමූහයක් ගන්න පුළුවන් පරිසරයක් මේ ගංගාශ්‍රිත පරිසර කියන වර්ගය. ඊළඟ ප්‍රශ්නය බලමු. ඒකේ තියෙන්නේ ආලෝක වර්තනය යනු කුමක්ද කියලා. ආලෝක වර්තනය කියන එකට හැඳින්වීමක් ඕගොල්ලන්ට ලියන්න පුළුවන් වෙන්න ඕන. මොකක්ද ආලෝක වර්තනය කියන්නේ කියලා අහුවොත් අපි දන්නවා ආලෝකය යම්කිසි පාරදෘශ්‍ය මාධ්‍යයක ඉඳලා තවත් පාරදෘශ්‍ය මාධ්‍යයකට ගමන් කරද්දී ගමන් මාර්ගය වෙනස් වෙනවා. මෙන්න මේ ගමන් මාර්ග වෙනස තමයි ආලෝක වර්තනය කියන්නේ. හැබැයි නිකම්ම ගමන් මාර්ග වෙනස් වීම කියලා ලියලා හරියන්නේ නැහැ. අපිට කියන්න වෙනවා මේ එක පාරදෘශ්‍ය මාධ්‍යයක ඉඳලා තවත් පාරදෘශ්‍ය මාධ්‍යයකට ආලෝකය ගමන් කරද්දී තමයි මේ දේ සිද්ධ වෙන්නේ. උත්තරේ විදිහට ලියන්න පුළුවන් ආලෝකය එක් පාරදෘශ්‍ය මාධ්‍යයක සිට තවත් පාරදෘශ්‍ය මාධ්‍යයකට ගමන් කිරීමේදී ඒ ගමන් මාර්ගය වෙනස් වීම. ඒත් අඩුපාඩු තියෙනවා නම් අද පැනින් සම්පූර්ණ කරගන්න. ආලෝකයේ එක පාරදෘශ්‍ය මාධ්‍යයක සිට තවත් පාරදෘශ්‍ය මාධ්‍යයකට ගමන් කිරීම. ඒකෙදි ගමන් මාර්ග වෙනස් වීම තමයි වර්ධනය වෙන්නේ. වර්ධන විදිහට නම් කරන්නේ. ඊට පස්සේ තියෙනවා මේ ගමන් මාර්ගයක් ඇඳලා පෙන්වන්න කියලා වර්ධන කිරණය අදින්න කියලා ජලයේ ඉඳන් වාතයට යන්නේ. එතකොට මේකෙදි ගමන් මාර්ගය වෙනස් වෙන රටාව කොහොමද හොයාගන්නේ කියන එක මතක තියාගන්න වෙනවා මේ වගේ රූපයක් අඳිනකොට. අපි වර්තනයේදී කිව්වා මතකද මාධ්‍ය දෙකක් සැලකුවාම ඝනත්වය වැඩි මාධ්‍ය ගහනතර මාධ්‍ය විදියටත් ඝනත්වය අඩු මාධ්‍ය විරල මාධ්‍ය විදියටත් හඳුන්වනවා. එතකොට ගහනතර මාධ්‍යයක සිට විරල මාධ්‍යයකට ආලෝක කිරණයක් ගමන් කරද්දී කොහොමද ආලෝක කිරණය හැරෙන්නේ කියන එක අපි කතා කරලා තියෙනවා. ගහනතර මාධ්‍යයක සිට විරල මාධ්‍යයකට ආලෝක කිරණයක් වර්ධනය වෙනකොට ගමන් කරනකොට එය අභිලම්බයෙන් ඉවතට හැරී ගමන් කරයි. ඒ ක්‍රමයටයි මේ රූපය අඳින්න වෙන්නේ. ජලය කියන්නේ ගහනතර මාධ්‍ය මෙතන, වාතය කියන්නේ විරල මාධ්‍ය. ගහනතර මාධ්‍යයෙන් විරල මාධ්‍යයට යනකොට අභිලම්බයෙන් ඉවතට හැරලා තමයි මේ විදියට කිරණේ යන්නේ. B කොටසේ තියෙනවා
ප්‍රිස්මයක් තුලින් සුදු ආලෝකය ගමන් කරන විදිහ දක්වලා සුදු ආලෝක කදම්බයක් කාඩ්බෝඩ් කැබැල්ලක සිදුරක් කරහා යවුවාම මේකෙන් ආලෝක කිරණයක් එනවා සුදු ආලෝක කිරණයක්. ප්‍රිස්මේ වැදුනට පස්සේ වර්තනයක් වෙනවා. ඊට අමතරව තව දෙයක් වෙනවා. සුදු ආලෝකය හැදිලා තියෙන්නේ වර්ණ 7ක් එකතු වෙලා. සුදු ආලෝකය මේ වර්තනයේදී එකට තියෙන වර්ණ 7 වෙන වෙනවා. ඒ නිසා අපිට මේ වර්ණ 7 වෙන වෙනම බලන්න පුළුවන් වෙනවා. සුදු ආලෝකය මේ විදිහට වර්ණ වලට වෙන්වීමට කියනවා අපකිරණය කියලා. මේ සංසිද්ධිය හඳුන්වන්නේ අපකිරණය විදිහට. අපකිරණය. මේදී සුදු ආලෝකයට කුමක් සිදු වෙද කියලා යහන්නේ. සුදු ආලෝකය වර්ධනය වෙනකොට වර්ණ වලට වෙන්වීමක් වෙනවා. සුදු ආලෝකයේ වර්ණ වලට වෙන්වීම. ඇත්තටම සුදු ආලෝකය හැදිලා තියෙන්නේ මේ වර්ණ 7 එකතු වෙලා. අර වර්ධනයේදී එක එක වර්ණ ආලෝක හැරෙන ප්‍රමාණය වෙනස් වීම නිසා තමයි අපිට මේ විදිහට වෙන්වෙන්ව මේ පාට ටික දකින්න පුළුවන් වෙන්නේ. x සිට y දක්වා වර්ණ පිළිවෙලින් නම් කරන්න කියලා කියනවා. ඒකත් මතක තියාගන්න ඕන එකක්. මේ දෙන්න පුළුවන් යම් ප්‍රශ්නවලදී වර්ණ 7 දෙය දුන්නේ තියෙනෙත් මේ වර්ණ 7 මතක ඇති. රතු, තැඹිලි, කහ, කොළ, නිල්, ඉන්ඩිගෝ, දම්. රතු, තැඹිලි, කහ, කොළ, නිල්, ඉන්ඩිගෝ, දම්. රතු, තැඹිලි, කහ, කොළ, නිල්, ඉන්ඩිගෝ, දම්. ඊළඟ ප්‍රශ්නේ නම් අහන්නේ අති ධ්වනි තරංග යනු මොනවාද? අති ධ්වනි තරංග. ඔයගලන්ට මතක ඇති අපිට මේ ඇහෙන ශබ්ද කනට ඇහෙන්නේ යම්කිසි සංඛ්‍යාත පරාසයක ශබ්ද විතරයි. හර්ට්ස් 20ත් හර්ට්ස් 20000ත් අතර ශබ්ද තරංග විතරයි අපේ කනට ඇහෙන්නේ. මිනිස් කනට ඇහෙන්නේ. හර්ට්ස් 20000ට වඩා වැඩි සංඛ්‍යාතයක් තියෙන ධ්වනි තරංග තමයි අති ධ්වනි තරංග කියන්නේ. හර්ට්ස් 20000ට වඩා වැඩි. ඒත් අපිට මේ තරංග දකින්න බෑ. ඇහෙන්නේ නැහැ. ඉතින් එතකොට අති ධ්වනි තරංග විදිහට තමයි මේව හඳුන්වන්නේ. මිනිස් කනට ඇහෙන්නේ නැහැ මේ තරංග. හර්ට්ස් 20000ට වඩා වැඩි සංඛ්‍යාතයක් ඇති ධ්වනි තරංග. ධ්වනි පරාවර්තනය සඳහා අති ධ්වනි තරංග යොදා ගන්න අවස්ථා දෙකක්. ධ්වනි පරාවර්තනයේදී මේ අති ධ්වනි තරංග පරාවර්තනය පාවිච්චි කරනවා මතක ඇති. නැවක ඉඳලා මුදු පතුලට තියෙන ගැඹුර හොයනකොට ඒ වගේම ස්කෑන් ඡායාරූප ගන්නකොට ඒකෙදි අති ධ්වනි තරංග පාවිච්චි වෙනවා. ස්කෑන් ඡායාරූප ගන්නකොට බහුල නම් බාධක මග හැරලා පියාඹන්නත් අති ධ්වනි තරංග තමයි පාවිච්චි කරන්නේ. ඩොල්ෆින්, තල්මසූන් වගේ සතුනුත් සංවේදනයේදී අති ධ්වනි තරංග පාවිච්චි කරනවා. අපි පාවිච්චි කරන අවස්ථා තමයි මේ තියෙන්නේ. මුදු පතුලට ගැඹුරු හොයනකොට සහ ස්කෑන් ඡායාරූප ගන්නකොට. දෝංකාරය හා ප්‍රතිනාදයේ වෙනස්කමක් ලියන්න. දෝංකාරයේදී මුල් හඬ ඇහිලා සුළු මොහොතකින් ඒකම වගේ පැහැදිලිව දෙවෙනි හඬක් ඇහෙනවා. මුල් හඬ ඇහිලා සුළු මොහොතකින් දෙවෙනි හඬක් ඇහෙනවා. ප්‍රතිනාදයේදී මුල් හඬ ඇහෙනවා ඊට පස්සේ වචන අපැහැදිලි වෙනවා. දිගටම වචන වෙන්වෙන්ව ඇහෙන්නේ නැහැ. දෝංකාරයේදී දෙවෙනි හඬ එකක් පැහැදිලිව ඇහෙනවා. ප්‍රතිනාදයේදී වචන අපැහැදිලි වෙනවා. මුල් හඬ ඇහෙනවා ඊට පස්සේ දිගටම වචන අපැහැදිලි වීමක් වෙනවා. ඒක ලියලා නැත්නම් හරියට ලියන්න. අඩුපාඩු තියෙනවා නම්
සම්පූර්ණ කරගන්න. ඊළඟ පිටුවේ තියෙනවා පෘථුවියේ සම්භාවය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ ප්‍රධාන වාද. එතකොට මේ පෘථුවියේ සම්භාවය සම්බන්ධයෙන් ගන්න පුළුවන් වාදය අහන්නේ. ඒකෙදි අපිට ගන්න පුළුවන් එකක් තමයි නෙබියුලා වාදය. නෙබියුලා වාදය. නෙබියුලා වාදය. ඒ ටික ලියමු මේකේ. නෙබියුලා වාදය. මහා පිපුරුම් වාදය. ගහන්නේ කෙටින්ම අර පෘථුවියේ සම්භවය සම්බන්ධයෙන් හින්දා නෙබියුලා වාදය, මහා පිපුරුම් වාදය, ඒ දෙක අපි ලියමු. නෙබියුලා වාදය සහ මහා පිපුරුම් වාදය. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නෙත් බලන්න. ඊළඟ එකේ තියෙන්නේ ජීවයේ සම්භවය සම්බන්ධයෙන් ඉදිරිපත් වෙච්ච වාද මොනවද කියලා. ජීවීන් ඇතිවීම සම්බන්ධයෙන් ස්වයං සිද්ධ ජනනවාදය, මැවුම් වාදය, ජෛව පරිණාම වාදය, ඒ වගේ වල යන්න පුළුවන්. ස්වයං සිද්ධ ජනනවාදය, ඒ වගේම කොස්මෝසොයික් වාදය, වෙන පිටසක් වලින් ජීවය ආවා කියලා සැලකෙන මතය කොස්මෝසොයික් වාදය කියන්නේ. ස්වයං සිද්ධ ජනනවාදය, ජෛව පරිණාම වාදය, මැවුම් වාදය, ඒවා ලියන්න පුළුවන්. ඊට පස්සේ පොඩි සටහනක් දීලා තියෙනවා. පෘථිවිය මත ජීවයේ ඇති වී පරිණාමණය වූ ආකාරය පිළිබඳව දල සටහනක් රූපය දැක්වේ. ඒකෙදී ඒකසෛලික බැක්ටීරියාවන්ගෙන් ඒකසෛලික ඇල්ගී, ඊට පස්සේ බහුසෛලික ජීවීන්, ඊට පස්සේ ශාකහ සත්ත්ව ලෝකයේ ඇති වෙනවා. පළවෙනි ප්‍රශ්නේ විදිහට අහනවා ආරම්භයේදී ඇති වූ බහුසෛලික ජීවි විශේෂ දෙකක්. දැන් ජීවි ආරම්භයේදී ඇති වෙච්ච බහුසෛලික ජීවි විශේෂ දෙකක්. එකක් තමයි නිඩාරියා. නිඩාරියා වර්ගයේ ජීවීන් සමහර අය. ඒ වගේම ඇනනීඩා, නිඩාරියා, ඇනනීඩා, ඊට අමතරව සමහර මුල්ම ආත්‍රපෝඩා වූ ඒගොල්ලෝ ගන්න පුළුවන්. නිඩාරියා, ඇනනීඩා, මුල්ම ආත්‍රපෝඩාවන්. ඒ වගේ අය ගන්න පුළුවන්. මුල්ම බහුසෛලික ජීවීන් විදිහට. මුලින්ම ඇති වූ පෘෂ්ඨවංශී කාණ්ඩය කුමක්ද? අපි දන්නවා මේ මුලින්ම ජීවය ආරම්භ වුණේ ජලය තුල. ඒ නිසා මුල්ම පෘෂ්ඨවංශීන් විදිහට මත්ස්‍යයින් තමයි සලකන්නේ. මත්ස්‍යයින්. දැනට සිටින පරිණාමික උසස්ම සත්ව කාණ්ඩය. ඒත් අපි අද සලකන්නේ පරිණාමික උසස්ම සත්ව කාණ්ඩය කියලා ශිරබායින්. ඊළඟට කියන දැනට සිටින පරිණාමික උසස්ම ශාක කාණ්ඩය. ඒ මූලිකව ශාක අර පරිණාමික වඩා උසස් ශාක, මල් හට ගන්න ශාක, මල් හට නොගන්න ශාක කියලා බෙදනවා. සපුෂ්ප ශාක සහ අපුෂ්ප ශාක කියලා. ඒගොල්ලන්ගේ වඩා උසස් ජීවි ශාක කාණ්ඩය සපුෂ්ප ශාක. සපුෂ්ප ශාක.
පරිණාමයේදී සිදුවන්නේ කුමක්ද කියලා අහනවා. ඒතර පරිණාමයේ සිද්ධ වෙන්නේ කාලයත් සමග සරල ජීවීන් සංකීර්ණ ජීවීන් බවට ක්‍රමයෙන් වෙනස් වීම. ක්‍රමයෙන් සරල ජීවීන් වෙනස් වෙමින් සංකීර්ණ ජීවීන් බිහිවීම. කාලයත් සමග ක්‍රමයෙන් සරල ජීවීන් සංකීර්ණ ජීවීන් බවට විකාශනය වීම නැත්නම් සංකීර්ණ ජීවීන් බවට පත්වීම. C කොටසේ පළවෙනි ප්‍රශ්නේ විදිහට තියෙනවා පරිණාමය පිළිබඳව නිගමන වලට එළඹීමේදී සලකා බලන සාක්ෂි දෙකක්. ඒතර පරිණාමය පිළිබඳව යම් යම් නිගමන වලට එළඹෙනකොට සලකා බලන සාක්ෂි කිහිපයක් තියෙනවා. ඒ පොසිලමය සාක්ෂි, සංසන්දනාත්මක ව්‍යුහ විද්‍යාත්මක සාක්ෂි, ඥාන ඉංජිනේරු විද්‍යාවෙන් ලැබෙන සාක්ෂි, ඒ වගේව ගන්න පුළුවන් භූගෝලීය සත්ත්ව ව්‍යාප්තියෙන් ලැබෙන සාක්ෂි, පොසිලමය සාක්ෂි, සංසන්දනාත්මකව ව්‍යුහ විද්‍යාවෙන් ලැබෙන සාක්ෂි, ඥාන ඉංජිනේරු විද්‍යාවෙන් ලැබෙන සාක්ෂි, භූගෝලීය සත්ත්ව ව්‍යාප්තියෙන් ලැබෙන සාක්ෂි. ඒ වගේව ගන්න පුළුවන්. ඊළඟට තියෙන පොසිල හමුවන ස්ථාන දෙකක් ලියන්න කියලා. දැන් පොසිල කියලා කියන්නේ අවුරුදු මිලියන ගානකට කලින් මේ පොළොව මත ජීවත් වෙච්ච චාක සත්ව කොටස් පොළොවට යට වෙලා ඒගොල්ලන්ගේ යම් යම් දේහ කොටස් වෙන්න පුළුවන්. පාසල් ලකුණු භාවිතා කරපු දේවල් ඒවා පොළොව තුල තැම්පත් වෙලා තියෙන්න පුළුවන්. ඒවා තමයි පොසිල කියන්නේ මෙතෙන්දී. එහෙම පොසිල සාමාන්‍යයෙන් විතර තියෙන්නේ පාෂාණ තුල තියෙන්න පුළුවන්. පීට් නිදි තුල කල්ලංගු නිදි වගේ ඒවා පීට් නිදි කියලා කියන්නේ පීට් නිදි මඩ තුල ඒ වගේ තැන්වල ඒවා තියෙන්න පුළුවන්. මඩ තුල වගේම පාෂාණ තුල පීට් කියලා කියන්නේ මේ ගල්ලංගුරු වගේ නිදි පීට් කියලා කියන්නේ වට පාෂාණ තුල මඩ තුල පීට් නිදි තුල ඒ වගේවා ගන්න පුළුවන්. හරි ඒ ටික තමයි මම හිතන්නේ ඔයගොල්ලන්ට මේ ප්‍රශ්න පත්‍රයේ තිබුණේ. ඉතින් මේකේ ගොඩාක් සංකීර්ණව නැහැ අමාරුව නැහැ. හැබැයි මේවා මේ Tamanට සාමාන්‍ය මතකයේ තියාගෙන ප්‍රශ්නයක් අහුවොත් උත්තර ලියන්න පුළුවන් මට්ටමට පාඩම් කරගන්න ඕන. මේ සමාන ප්‍රශ්න ටිකක් මීට කලිනුත් මම සාකච්ඡා කරනකොටත් මේ සමහර කොටස් කියවුණා මතක ඇති. ඒ නිසා දැන් මේකේ මොනවා හරි අඩුපාඩු ලියන්න බැරි වෙච්ච ඒවා වැරදිච්ච ඒවා තියෙනවා නම් ඒ කොටස් අනිවාර්යෙන් පාඩම් කරගන්න ඕන. ඒතර මොකද සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ගේ ප්‍රශ්න පත්‍රයක ආයාසයෙන් තොරව උත්තර ලියන්න පුළුවන් ප්‍රශ්න විදිහට මේ ප්‍රශ්න පත් කරගන්න ඕන. ඉතින් ඒ ටික පාඩම් කරගන්න. ඊළඟට තව වැඩක් තියෙනවා මේ මම කිව්වා අර කොළ දෙකක් ගන්න කියලා. ප්‍රති නැති ඉන්න නම් හාෆ් ෂීට් කොළ දෙකක් හරි පොසික කොළ දෙකක් හරි ගන්න. අරගෙන මේ ඒකේ මම මේ වගුවක් දානවා. අන්න ඒක විදිහට මේ ඒ කොළේ පිරෙන්න කොළ දෙක පිරෙන්න වගු දෙකක් සටහන් කරගන්න. මේ වගේ වගුවක් සටහන් කරගන්න. හාෆ් ෂීට් හරි පොසික හරි කොළේ උසාදට අරගෙන මුල් තීරු දෙක පොඩි තීරු දෙකක් එක ගොඩක්
බලන්න ඕනේ මේ ඉලක්කම් දෙකක් විතරයි ඒකේ දාන්න තියෙන්නේ. පළවෙනි තීරය පිටුව අනිත් එකේ පාඩම ඊළඟ තීරයේ පිළිතුර ඒ වගේ මේ කොලේ මේ උඩ හරි යට හරි ඔයගොල්ලන්ගේ නම අංකය පන්තිය ඒ ටිකත් සටහන් කරන්න. නම අංකය පන්තිය කොලේ අනිත් පැත්තේ එහෙම ලියන්න එපා. පන්තියක් දාන්න. මේක කොළ දෙකේම හදා ගන්නකො. නම අංකය පන්තිය ඒ ටික උඩින් හරි කොලේ යටින් හරි කියලා තියන්න. මේ කොලේ අනිත් පැත්තේ නෙමෙයි කොලේ මේ ලියන පැත්තෙමයි තියෙන්න ඕන. නමයි අංකයයි පන්තියයි ඉස්සෙල්ලා ලියන්නකො. මේ විදිහට කොළ දෙක හදා ගන්න මම පොඩි වෙලාවක් දෙන්නම්. ඒ වගේම නමේ විද්‍යාව අච්චුපත පළවෙනි කොටස ඒකත් ළඟට ගන්න. මේ විදිහට කොළ දෙක එතකොට සකස් කරගන්න. හොඳයි කොළ දෙක හදන අතරේ මම කතා කරගෙන යන්නම්. ඔයගොල්ලෝ හදාගත්තේ නැති කට්ටිය හදාගන්න ඉක්මනින්. පොඩි ටෙස්ට් එකක් කරන්න යන්නේ. හැබැයි මේක ටිකක් වෙනස් විදිහේ ටෙස්ට් එකක්. අර සාමාන්‍ය කරන විදිහේ ටෙස්ට් එකක් නෙමෙයි. අපි ගොඩක් වෙලාවට උත්තර ලියන්නේ පරීක්ෂණවලදී අපේ මතකෙන්නේ. මේක වෙනස් විදිහේ ටෙස්ට් එකක් කියලා මම කිව්වේ.
මේකෙදී ඔයගොල්ලන්ට මේගොල්ලන්ගේ ඔය මම ගන්න කියලා කියපු විද්‍යාව පළවෙනි කොටස අච්චුපොත පාවිච්චි කරන්න පුළුවන්. ඒක පාවිච්චි කරලා උත්තර හොයලා ලියන්න පුළුවන්කම තියෙනවා. මේකත් මේ යම් මේ පරීක්ෂණ වර්ගයක් අපේ රටේ නම් මේක එච්චර පාවිච්චි කරන්නේ නැහැ මේ වර්ගය. නමුත් අන්තර්ජාතිකව ගත්තොත් මේ පරීක්ෂණ වර්ගය පාවිච්චි කරනවා මේ ඕපන් බුක් ටෙස්ට් කියලා කියන්නේ. OBT කියලා කියනවා. ඕපන් බුක් ටෙස්ට් විදිහට තමයි හඳුන්වන්නේ. මේකෙදී යම්කිසි නිර්දේශිත ග්‍රන්ථයක් පාවිච්චි කරලා උත්තර ලියන්න පුළුවන්. ඒ දෙන කාල සීමාව ඇතුලේ. දැන් මේකෙදී ඔයගොල්ලන්ට තියෙන අභියෝගය තමයි මම දෙන කාල සීමාව ඇතුලේ ඔයගොල්ලෝ අච්චුපතෙන් උත්තරේ හොයලා අච්චුපතේ තියෙන විදිහට උත්තරේ ලියන්න ඕන. දැන් මේකේ තියෙන අභියෝග දෙක තමයි එකක් මම දෙන කාල සීමාව ඇතුලේ උත්තර ලියන එක. අනිත් එක මේකේ ඔයගොල්ලන්ගේ මතකෙන් උත්තරේ ලියන්න බෑ. අච්චුපතේ ඒ පිළිතුර තියෙන විදිහටම පිළිතුර ලියන්න වෙනවා. ඒ වගේම ඔබ ඒ අච්චුපතෙන් උත්තරේ හොයාගත්ත පිටු අංකයයි ඒ පිළිතුර හම්බෙච්ච පාඩමේ අංකයයි ඔය වගේ දාන්න ඕන. පිටුව කියන එකේ පිටු අංකය දාන්න ඕන, පාඩම කියන එකේ පාඩමේ අංකය දාන්න. 3 වෙනි පාඩමෙන්ද හොයාගත්තේ, 4 වෙනි පාඩමෙන්ද, 8 වෙනි පාඩමෙන්ද මොකෙන්ද කියන එක පළවෙනි පොත විතරයි පාවිච්චි කරන්න තියෙන්නේ. දෙවෙනි පොත ඕනේ නැහැ. ඒ වගේම මම මිනිත්තු 2ක කාලයක් දෙනවා එක ප්‍රශ්නයකට උත්තරේ හොයාගන්න. ඒතකොට මේ මිනිත්තු 2 ඇතුලේ උත්තරේ හොයාගන්න. උත්තරේ හෙව්වට පස්සේ ඔයගලන්ට පුළුවන් හොයාගෙන විතර නෙමෙයි හොයාගෙන මේ පිටු අංකේ පාඩමේ අංකේ පිළිතුර කොල්ලේ ලිව්වට පස්සේ ඒ ලිවුරුනහම ඔබ ලියලා ඉවර නම් ඔයගලන්ට පුළුවන්කම තියෙනවා ඔගේ මේ අර අත්සලකුණක් තියෙනවා ඔය සමහර පේනවා ඇති ඔයගලන්ගේ තිරේ ඒ අත්සලකුණ ක්ලික් කරන්න පුළුවන් තමන් උත්තරේ හොයාගෙන ලියලා ඉවරුනාට පස්සේ හරිද උත්තරේ හොයාගත්තාම නෙමෙයි උත්තරේ හොයාගෙන කොලේ ලියලා ඉවරුනහම අත්සලකුණ අර ඒ විදිහට ඔබන්න පුළුවන්. හැබැයි මේ උත්තරේ හොයන්න කලින් නිකන් ඔබන්න එපා. ඒ වගේ තේරුමක් නැහැ. සමහර අය මේක බැරි වුණා කියලා ගැටලුවක් නැහැ මේ අත්සලකුණ ඔබන්න. නමුත් මේ උත්තර ටික හරියට ලියන්න ඉවරුනාට පස්සේ තව දෙයක් තියෙනවා කරන්න. ඒ වගේම විනාඩි 2 පහ වුණාට පස්සේ වගේ නැවත ප්‍රශ්න අහන්න එපා. විනාඩි 2කින් පස්සේ ආපහු ඒ ප්‍රශ්නේ කියන්නේ නැහැ. විනාඩි 2 ඉවරනම මම ඊළඟ ප්‍රශ්නේ කියන්නේ. ඒත් හොඳින් පළවෙනිම දේ ප්‍රශ්නය හොඳින් අහුම්කම් දෙන්න. ප්‍රශ්න ඔයගොල්ලෝ කොහෙවත් ලියන්න ඕනේ නැහැ. ප්‍රශ්න ලියන්නේ නැහැ මේගොල්ලෝ ලියන්නත් එපා. උත්තර විතරයි ලියන්නේ. ප්‍රශ්න ලියන්න ඕනේ නැහැ. ප්‍රශ්න ටික මම බලන්නම් ඉදිරියේදී වෙනම ගෲප් එකකට දාන්න. හැබැයි මේ ඒකේ උත්තර මේ ප්‍රශ්න ටික දාන්න වෙන්නේ නම් මට ඉරිදෑන් පස්සේ මොකද මේකේ වීඩියෝ එක ඉරිද දැම්මහම සම්බන්ධ වෙන කොටසකුත් ඉන්නවනේ. ඒතර ඒගොල්ලන්ට දැන් මම ගෲප් එකට මේ ප්‍රශ්න ටික දාලා තිබ්බොත් ඒගොල්ලන්ට වාසියක් වෙනවා. ඒ නිසා ඒගොල්ලන්ගේ වීඩියෝ එක දාලා ඉවරුනාට පස්සේ තමයි මම ප්‍රශ්න ටික දානවා නම් දාන්නේ. ප්‍රශ්න ටික මෙතෙන්දී ඔයගොල්ලෝ ලියන්න යන්නත් එපා. මොකද ලියන්න වෙලාවක් නැහැ. ප්‍රශ්න හොඳින් අහගෙන ඉඳලා උත්තර විතර ලියන්න. මම හිතන්නේ දැන් මම කියපු දේවල් ටික පැහැදිලි ඇති. එහෙනම් මේ ලෑස්ති වෙන්න සකස් කරගත්ත කොලේ ගන්න අච්චුපත ගන්න. ඒතර අච්චුපතේ තියෙන විදිහටම උත්තරේ ඔයගොල්ලෝ හොයලා ලියන්න තියෙන්නේ. අච්චුපතේ තියෙන මේ විදිහට උත්තරේ හොයලා සටහන් කරන්න තියෙන්නේ. ඒ වගේම අකුරු කියවන්න පුළුවන් විදිහට පැහැදිලිව ලියන්න. ඔයගොල්ලන්ට වගේම වෙන කෙනෙකුට වුණත් ඒ උත්තර කියවන්න පුළුවන් විදිහට පැහැදිලිව ලියන්න. කොළ දෙකක් ගන්න කියලා කිව්ව පළවෙනි කොළේ ඉවර වුණොත් දෙවෙනි කොළේ ලියාගෙන යන්න පුළුවන්. පළවෙනි කොළෙන්ම ඇති වෙන්න පුළුවන්, මදි වෙන්නත් පුළුවන්. හරි. එහෙමනම් මේ ටෙස්ට් වෙන්න පළවෙනි ප්‍රශ්නට උත්තර ලියන්න. උත්තර මම කිව්වා විනාඩි 2ක කාලෙ තමයි දෙන්නේ. තමන් උත්තරේ හොයලා ලියලා ඉවරනාට පස්සේ අත්සලකුණ ඔබන්න පුළුවන්. දැන් නිකන් අත්සලකුණ ඔබන්න එපා. මොඩකම පෙන්නන්න. අනිත් එක තමයි මේ දැන් ඕක එබුවත් නැතත් ගැටලුවක් නැහැ. නමුත් තමන් ලියලා ඉවරනොත් ඒක ඔබන්න. ඒකට මට බලාගත්ත හැකි ඔයගොල්ලන්ගේ වේගය කොහොමද කියලා. හරි. එහෙනම් පළවෙනි ප්‍රශ්නෙට ලෑස්ති වෙන්න. පළවෙනි ප්‍රශ්නය නයිට්‍රජන් තිර කිරීමට දායක වන
බැක්ටීරියා කාණ්ඩ දෙකක් දක්වන්න. නයිට්‍රජන් තිර කිරීමට දායක වන බැක්ටීරියා කාණ්ඩ දෙකක් දක්වන්න. නයිට්‍රජන් තිර කිරීමට දායක වන බැක්ටීරියා කාණ්ඩ දෙකක් දක්වන්න. උත්තරේ ලියලා ඉවර වෙලයි අත්සලකන ඔබන්නේ. හොඳයි දැන් සමහර අය උත්තරේ හොයාගෙන ලියලා තියෙනවා. තප්පර 30ක් අවසන් වෙනවා. හොඳයි. මේනකොට සෑහෙන ප්‍රමාණයක් උත්තර ලියලා තියෙනවා. 28 දෙනෙක් ලියලා තියෙනවා. මිනිත්තුක කාලයක් අවසන් වෙනවා. තිස් පහක් ඉවරයි 40ක් ඉවරයි. හොඳයි දැන් ගොඩක් අය ලියලා තියෙනවා මිනිත්තු එකහමාරක් ඉවරයි. තව තප්පර 30ක් තියෙනවා. පනහකට ආසන්න ප්‍රමාණයක් ලියලා තියෙනවා. තව තප්පර 10ක් තියෙනවා. දැන් 50ක් විතර උත්තර ලියලා තියෙනවා. මේ වෙනකොට කාලය අවසන් වෙනවා පළවෙනි ප්‍රශ්නෙට. දෙවෙනි ප්‍රශ්නය. ශාක වර්ධක ද්‍රව්‍ය යනු මොනවාද? ශාක වර්ධක ද්‍රව්‍ය යනු මොනවාද? අච්චුපොතේ තියෙන විදිහට පිළිතුර ලියන්න ඔයලා. ශාක වර්ධක ද්‍රව්‍ය යනු මොනවාද? තප්පර 30ක් අවසන්. මිනිත්තුක කාලයක් අවසන් වෙනවා. දැන් සෑහෙන ප්‍රමාණයක් මේ වෙනකොට හොයාගෙන තියෙනවා. 40කට ආසන්න ප්‍රමාණයක්. මිනිත්තු එකහමාරක් ඉවරයි. තව තප්පර 30ක් තියෙනවා. තප්පර 10යි. දෙවෙනි ප්‍රශ්නෙට කාලය අවසන් වෙනවා. හොඳයි. සෑහෙන ප්‍රමාණයක් උත්තරේ ලකුණු කරලා තියෙනවා ලියලා තියෙනවා. තුන්වෙනි ප්‍රශ්නය මිශ්‍රණ යනු මොනවාද? මිශ්‍රණ යනු මොනවාද? අච්චුපතේ තියෙන විදිහට උත්තරේ හොයලා අර විදිහටම ලියන්න. පිටු අංකයයි පාඩම් අංකයයි දාන්න.
30ක් උත්තරේ හොයාගෙන තියෙනවා, ලියලා තියෙනවා. මිනිත්තුවක කාලයක් අවසන් වෙනවා. ප්‍රශ්න විදියට ඇහුවේ මිශ්‍රණ යනු මොනවාද කියලා. අච්චුපතේ තියෙන විදියට පිළිතුරු හොයලා ලියන්න. හොඳයි, තව තප්පර 30ක් තියෙනවා. ගොඩක් අය මේ වෙනකොට උත්තරේ හොයාගෙන තියෙනවා. 45ක් විතර. තුන්වෙනි ප්‍රශ්නේ අපි උත්තර ලිව්වේ කාලය අවසන් වෙනවා. හොඳයි, හතරවෙනි ප්‍රශ්නය. අශ්වයාගේ පූර්වජ ජීවියා වසර කීයකට පෙර ජීවත් වූවෙක් ලෙස සැලකේද? අශ්වයාගේ පූර්වජ ජීවියා වසර කීයකට පෙර ජීවත් වූවෙක් ලෙස සැලකේද? රණ්ඩ අච්චුපතෙන් හොයලා උත්තරේ ලියමු. උත්තරේ හොයාගත්ත ගමන් ඔබන්න එපා, ලියලා ඉවර වෙලා ඔබන්න. සමහර උත්තරේ හොයාගත්ත ගමන් ඔබනවා. සර් ආපහු ප්‍රශ්නේ පොඩ්ඩක් කියන්න පුළුවන්ද? අශ්වයාගේ පූර්වජ ජීවියා වසර කීයකට පෙර ජීවත් වූවෙක් ලෙස සැලකේද? මිනිත්තුවක් අවසන්. අශ්වයාගේ පූර්වජ ජීවියා වසර කීයකට පෙර ජීවත් වූවෙක් ලෙස සැලකේද? හතලිහක් විතර මේ වෙනකොට උත්තරේ හොයාගෙන තියෙනවා, ලියලා තියෙනවා. තව තප්පර 10ක් තියෙනවා. හොඳයි, කාලය අවසන් වෙනවා. පස්වෙනි ප්‍රශ්නය. පීඩනය ගණනය කිරීමට යොදා ගන්නා සමීකරණය දක්වන්න. පීඩනය ගණනය කිරීමට යොදා ගන්නා සමීකරණය දක්වන්න. පීඩනය ගණනය කිරීමට යොදා ගන්නා සමීකරණය දක්වන්න. තප්පර 30ක් අවසන් වෙනවා. මිනිත්තුවක් අවසන්. දැන් සෑහෙන ප්‍රමාණයක් උත්තරේ ලියලා තියෙනවා.
40ක් කියලා තියෙනවා. 45ක්. තත්පර 30ක් තියෙනවා. හොඳයි. කාලය අවසන් වෙමි යනවා. කාලය අවසන් වෙනවා. පස්වෙනි ප්‍රශ්නෙට තමයි අපි උත්තර ලිව්වේ. දැන් මේ උත්තර ලියාගෙන යනකොට පේන දෙයක් තමයි සමහර කට්ටිය තත්පර 30ත් 60ත් අතර කාලයේදී උත්තර ලියා ගන්න පුළුවන් වෙන. තව කට්ටියක් තත්පර 60ත් 90ත් අතර කාලයේදී ලියන්නේ. යම් ප්‍රමාණයක් තත්පර 90ට එහා පැත්තේ කාලයේදී ලියනවා. විනාඩි 2කින් ලියා ගන්න බැරි වෙන කොටසකුත් ඉන්නවා. පේන විදිහට. ඉතින් විනාඩි 2 ඇතුළත ලියා ගන්න උත්සාහ කරන්න ඕන. බලමු තව ටිකක් තමන් කාර්යක්ෂමව මේ විනාඩි 2 පහු වෙන කට්ටිය බලන්න උත්සාහ කරලා උත්තරේ හොයන්න ගන්න පුළුවන්ද කියලා. 6 වෙනි ප්‍රශ්නය. උපයෝගී ලක්ෂ්‍ය ලෙස හඳුන්වන්නේ කුමක්ද? උපයෝගී ලක්ෂ්‍ය ලෙස හඳුන්වන්නේ කුමක්ද? 6 වෙනි ප්‍රශ්නය. උපයෝගී ලක්ෂ්‍ය ලෙස හඳුන්වන්නේ කුමක්ද? විස්සක් 25ක් වෙනකොට උත්තරේ හොයාගෙන තියෙනවා. මිනිත්තුක කාලයක් අවසන් වෙනවා. තිස් පස් දෙනෙක් උත්තරේ ලැබුවා දන්නවනේ. 38යි. තලිහයි තත්පර 30ක් තියෙනවා. ඒ දැන් සෑහෙන ප්‍රමාණයක් වෙනකොට උත්තරේ හොයාගෙන කියලා තියෙන බව පේනවා. 44ක් තත්පර 10යි. දැන් කාලය අවසන් වෙනවා. අපි එළිය 6 වෙනි ප්‍රශ්නය. 7 වෙනි ප්‍රශ්නය. 2 4 5 TPA යනු මොනවාද? 2 4 5 TPA යනු මොනවාද? ඒවා මගින් ලබා ගන්නා ප්‍රයෝජනයක් ලියන්න. 2 4 5 TPA යනු මොනවාද? ඒවා මගින් ලබා ගන්නා ප්‍රයෝජනයක් ලියන්න. 2 4 5 TPA යනු මොනවාද? ඒවා මගින් ලබා ගන්නා ප්‍රයෝජනයක් ලියන්න.
මිනිත්තුවක් අවසන්. 245 TPA යනු මොනවාද? ඒවා මගින් ලබා ගන්නා ප්‍රයෝජනයක් ලියන්න. හත්ලියකට ආසන්න ප්‍රමාණයක් උත්තරේ මේ වෙනකොට ලියලා තියෙනවා. තව තප්පර 10ක් විතර තියෙනවා. තලිස් පහක් ලියලා තියෙනවා. කාලය අවසන් වෙනවා. අපි ඒ ලිව්වේ 7 වෙනි ප්‍රශ්නය. 7 වෙනි ප්‍රශ්නේ තමයි ලිව්වේ. 8 වෙනි ප්‍රශ්නය අපසාරී කාචයක නාභිය කිරණ රූප සටහනකින් ඇඳ දක්වන්න. අපසාරී කාචයක නාභිය කිරණ රූප සටහනකින් ඇඳ දක්වන්න. අපසාරී කාචයක නාභිය කිරණ රූප සටහනකින් ඇඳ දක්වන්න. මිනිත්තුක කාලයක් ඉවර වෙනවා. 35 දෙනෙක් ලියලා තියෙනවා. හතලිහක් ලියලා තියෙනවා. තත්පර 10ක් තියෙනවා. හොඳයි. කාලය අවසන් වෙනවා. 8 වෙනි ප්‍රශ්නය අපි ලිව්වේ. 9 වෙනි ප්‍රශ්නය රුධිර ශ්ලේෂණය යනු කුමක්ද? ඊට හේතුව දක්වන්න. රුධිර ශ්ලේෂණය යනු කුමක්ද? ඊට හේතුව දක්වන්න. රුධිර ශ්ලේෂණය යනු කුමක්ද? ඊට හේතුව දක්වන්න. අට දෙනෙක් ලියලා තියෙනවා. මිනිත්තුක කාලයක් අවසන් වෙනවා. ශ්ලේෂණය යනු කුමක්ද? ඊට හේතුව දක්වන්න.
45ක් කියලා තියෙනවා. තව තප්පර 15ක් විතර තියෙනවා. කාලය අවසන් වෙනවා. 9 වෙනි ප්‍රශ්නේ අපි උත්තර ලිව්වේ. 10 වෙනි ප්‍රශ්නය හොඳින් අහගන්න. පහත මූලද්‍රව්‍ය වලට අදාළ සංකේත ලියන්න. පහත මූලද්‍රව්‍ය වලට අදාළ සංකේත ලියන්න. සෝඩියම්, පොටෑසියම්, කාබන්, කැල්සියම්, ක්ලෝරීන්. පහත මූලද්‍රව්‍ය වලට අදාළ සංකේත ලියන්න. සෝඩියම්, පොටෑසියම්, කාබන්, කැල්සියම්, ක්ලෝරීන්. මූලද්‍රව්‍ය ටික මම ආපහු පස්සේ කියන්නම් තව චුට්ටකින්. sodium, potassium, carbon, calcium, chlorine. sodium, හොඳයි සමහර අය ලියලා තිනවා potassium, carbon, calcium, chlorine. 30ක් ලියලා තියෙනවා. sodium, potassium, carbon, calcium, chlorine. මේ සංකේත ලියන්න කියලා කියන්නේ. මිනිත්තුවක් අවසන් වුණා. Calcium, sodium, potassium, carbon, calcium, chlorine. sodium, potassium, carbon, calcium, chlorine. තප්පර 20ක් තියෙනවා. 41ක් 32ක් වෙනකොට ලියලා තියෙනවා. 33යි 34යි 35යි 46යි 47යි. හරි කාලය අවසන් වෙනවා. 11 වෙනි ප්‍රශ්නය. මැද කනට අයත් මූලික ව්‍යුහ දක්වන්න. මැද කනට අයත් මූලික ව්‍යුහ දක්වන්න. 11 වෙනි ප්‍රශ්නය. මැද කනට අයත් මූලික ව්‍යුහ දක්වන්න. මැද කනට අයත් මූලික ව්‍යුහ දක්වන්න. මිනිත්තුවක් තප්පර 30ක් අවසන්. හයක් ලියලා තියෙනවා මේ වෙනකොට. හොඳයි. මිනිත්තු කාලයක් අවසන් වෙනවා.
අත්සලකුණ විතරයි මම ඔබන්න කිව්වේ සැරෙන් විවිධ දේවල් ඔබන්න එපා. පළවෙනි වතාවට 50 ඉක්මවා යන ප්‍රමාණයක් පිළිතුර කියලා තියෙනවා. තව තප්පර 10ක් තියෙනවා. හොඳයි කාලය අවසන් වෙනවා. සෑහෙන ප්‍රමාණයක් ඒකේ දීලා තිබුණා. හොඳයි. 12 වෙනි ප්‍රශ්නය. අඩ සඳ කපාටවල පිහිටීම දක්වන්න. අඩ සඳ කපාටවල පිහිටීම දක්වන්න. 12 වෙනි ප්‍රශ්නය. අඩ සඳ කපාටවල පිහිටීම දක්වන්න. මිනිත්තුවක් අවසන් වෙනවා. අඩ සඳ කපාටවල පිහිටීම දක්වන්න කියලා තමයි ප්‍රශ්න දුන්නේ. සෑහෙන ප්‍රමාණයක් මේ වෙනකොට උත්තර ලියලා තිනවා 40කට ආසන්න ප්‍රමාණයක්. තව තප්පර 10ක් තියෙනවා. දැන් කාලය අවසන් වෙනවා. 13 වෙනි ප්‍රශ්නය. මෙතේන් අණුව ඇඳ දක්වන්න. මෙතේන් අණුව ඇඳ දක්වන්න. මෙතේන් එව නැත්නම් කියනවා මෙතේන් අණුව ඇඳ දක්වන්න. මිනිත්තුවක් අවසන්. මෙතේන් අණුව ඇඳ දක්වන්න කියලා තමයි ප්‍රශ්නෙට දුන්නේ. මෙතේන් වලටමයි අපි මීතේන් කියලාත් කියන්නේ. තව තප්පර 30ක් තියෙනවා.
තත්පර 10යි. කාලය අවසන්. 14 වෙනි ප්‍රශ්නය ධන රසායනාවර්තී චලනයකට උදාහරණයක් දක්වන්න. ධන රසායනාවර්තී චලනයකට උදාහරණයක් දක්වන්න. ධන රසායනාවර්තී චලනයකට උදාහරණයක් දක්වන්න. කියන්නකෝ. ධන රසායනාවර්තී චලනයකට උදාහරණයක් දක්වන්න. මිනිත්තුවක් අවසන්. ධන රසායනාවර්තී චලනයකට උදාහරණයක් දක්වන්න. තිස් පහක් උත්තර ලියලා තියෙනවා. තව තත්පර 30ක් තියෙනවා. 40ක් ලියලා තියෙනවා. හොඳයි. තව තත්පර 5යි 4යි 3යි 2යි 1යි. අවසන්. 46 දෙනෙක් උත්තරේ ලියලා තිබුණා. 15 වෙනි ප්‍රශ්නය දූර දෘෂ්ටිකත්වයේදී ළඟ පිහිටි වස්තුවක් පැහැදිලිව නොපෙනීමට අදාළ දෝෂය දැක්වෙන කිරණ රූප සටහන අඳින්න. දූර දෘෂ්ටිකත්වයේදී ළඟ පිහිටි වස්තුවක් පැහැදිලිව නොපෙනීමට අදාළ දෝෂය දැක්වෙන කිරණ රූප සටහන අඳින්න. දූර දෘෂ්ටිකත්වයේදී ළඟ පිහිටි වස්තුවක් පැහැදිලිව නොපෙනීමට අදාළ දෝෂය දැක්වෙන කිරණ රූප සටහන අඳින්න. රූපය ඇඳලා ඉවර වෙලායි අත උස්සන්නේ. හොඳයි මිනිත්තුවක් ඉවරයි. දූර දෘෂ්ටිකත්වයේදී ළඟ පිහිටි වස්තුවක් පැහැදිලිව නොපෙනීමට අදාළ දෝෂය දැක්වෙන කිරණ රූප සටහන අඳින්න කියලා කිව්වේ. තත්පර
20ක් තියෙනවා. 37 දෙනෙක් ලියපු බව ලකුණු කරලා තියෙනවා. හොඳයි කාලය අවසන් වෙනවා. 15 වෙනි ප්‍රශ්නය තව ප්‍රශ්න 5ක් තියෙනවා. 16 වෙනි ප්‍රශ්නය ස්ථානීය සංරක්ෂණය යනු කුමක්ද? ස්ථානීය සංරක්ෂණය යනු කුමක්ද? ස්ථානීය සංරක්ෂණය යනු කුමක්ද කියලා ඇහුවේ. මිනිත්තුක කාලයක් අවසන් වෙනවා. හොඳයි කාලය අවසන් වෙනවා. ස්ථානීය සංරක්ෂණය යනු කුමක්ද කියලා ඇහුවේ. 16 වෙනි ප්‍රශ්නේ විදිහට 17 වෙනි ප්‍රශ්නය රන්වන් සහල් නිපදවීමේදී කුමන බැක්ටීරියාවකගේ ජාන ඒ සඳහා භාවිතා කර තිබේද? රන්වන් සහල් නිපදවීමේදී කුමන බැක්ටීරියාවකගේ ජාන ඒ සඳහා භාවිතා කර තිබේද? රන්වන් සහල් නිපදවීමේදී කුමන බැක්ටීරියාවකගේ ජාන ඒ සඳහා භාවිතා කර තිබේද? උත්තරේ ලියන්නේ නැතුව සමහර අය නිකන් අත් ඔසවන බව පේනවා. මුල්ම වැඩේ තමන් උත්තරේ සම්පූර්ණ කරලා ලියන එක. ඊට පස්සේ අත් ඔසවන එක කරන්න. මොකද ඔය උත්තර ලියන කොලෙන් ඊට පස්සේ වැඩක් තියෙනවා කරන්න. ඕක සම්පූර්ණ කරන එක පළවෙනිම කාරණය සහ වැදගත්ම කාරණය. මිනිත්තුක කාලයක් අවසන් වෙනවා. රන්වන් සහල් නිපදවීමේදී කුමන බැක්ටීරියාවකගේ ජාන ඒ සඳහා භාවිතා කර තිබේද? ඒක තමයි ප්‍රශ්න විදිහට ඇහුවේ.
තව තප්පර 10ක් තියෙනවා. හොඳයි කාලය අවසන් වෙනවා. 18 වෙනි ප්‍රශ්නය. B රුධිර ගණය ඇති අයෙකුට රුධිරය ලබා දිය හැකි ප්‍රතිග්‍රාහකයන්ගේ පැවතිය හැකි රුධිර ඝන දක්වන්න. B රුධිර ගණය ඇති අයෙකුට රුධිරය ලබා දිය හැකි ප්‍රතිග්‍රාහකයන්ගේ පැවතිය හැකි රුධිර ඝන දක්වන්න. එක 18 වෙනි ප්‍රශ්නය. මිනිත්තුවක් අවසන් වෙලා තියෙන්නේ. B රුධිර ගණය ඇති අයෙකුට රුධිරය ලබා දිය හැකි ප්‍රතිග්‍රාහකයන්ගේ පැවතිය හැකි රුධිර ඝන දක්වන්න කියලා කිව්වේ. 40ක් විතර උත්තරේ මේ වෙනකොට ලකුණු කරලා තියෙන උත්තරේ ලියලා තියෙනවා. හොඳයි ඒක නම් ටිකක් ඉක්මනින් හොයාගෙන තියෙන බව පේනවා. වැඩි ප්‍රමාණයක් උත්තරේ ලියාගෙන තියෙනවා. හොඳයි කාලය අවසන් වෙනවා. 18 වෙනි ප්‍රශ්නය ඉවර වුණේ. 19 වෙනි ප්‍රශ්නය. ශාක කඳක අරටුව සෑදී ඇති සෛල තුල කඳට දැඩි බවක් ලබා දීමට උදව් වන රසායනික සංයෝග දෙකක් දක්වන්න. ශාක කඳක අරටුව සෑදී ඇති සෛල තුල ඇති කඳට දැඩි බවක් ලබා දීමට උදව් වන රසායනික සංයෝග දෙකක් දක්වන්න. ශාක කඳක අරටුව සෑදී ඇති සෛල තුල ඇති කඳට දැඩි බවක් ලබා දීමට උදව් වන රසායනික සංයෝග දෙකක් දක්වන්න. ශාක කඳක අරටුව සෑදී ඇති සෛල තුල ඇති කඳට දැඩි බවක් ලබා දීමට උදව් වන රසායනික සංයෝග දෙකක් දක්වන්න. මිනිත්තුවක් අවසන්. 38 දෙනෙක්. හතලිහක් උත්තර දීලා තියෙනවා. තව තප්පර 30ක් තියෙනවා.
හොඳයි කාලය අවසන් වෙනවා. 42ක් උත්තරේ දීලා තියෙනවා. අවසාන ප්‍රශ්නය 20 වෙනි ප්‍රශ්නය ජීවමාන පොසිල ලෙස හඳුන්වන්නේ මොනවාද? ජීවමාන පොසිල ලෙස හඳුන්වන්නේ මොනවාද? අරන් උත්තරේ හොයලා කියන්න. ජීවමාන පොසිල ලෙස හඳුන්වන්නේ මොනවාද? ජීවමාන පොසිල ලෙස හඳුන්වන්නේ මොනවාද? ජීවමාන පොසිල ලෙස හඳුන්වන්නේ මොනවාද? මිනිත්තුක කාලයක් අවසන් වෙනවා. තව තප්පර 30ක් තියෙනවා. තව තප්පර 10යි. හොඳයි කාලය අවසන් වෙනවා. 20 වෙනි ප්‍රශ්නෙට අපි ප්‍රශ්න 20ක් උත්තර ලිව්වා. මේ වෙනකොට සමහර අය ප්‍රශ්න 20ටම නිවැරදි උත්තර හොයාගෙන ලියලා ඇති කොලේ. සමහර අයට සමහර ඒවා මග ඇරෙන්න ඇති. එතකොට මම අර කලින් කිව්වා වගේම සමහර අය මිනිත්තු 2කට පෙර ලියලා තියෙනවා. සමහර අයට සමහර ප්‍රශ්න වලදී මිනිත්තු 2 පහ වුණා. එතකොට මිනිත්තු 2කට කලින් ඔබ උත්තර ලිව්වා නම් සතුටුදායකයි. ඔබ එහෙම මිනිත්තු 2කට කලින් ලිව්වා කියන එකේ තේරුම තමයි මේ ආපු ප්‍රශ්න වලට අදාළ යම් යම් පාඩම් වලකේ කොටස් ඔබට කිසියම් අවබෝධයක් සහ මතකයක් තියෙනවා. ඒ නිසා වඩා ඉක්මනින් අච්චුපතේ මොන පාඩමේද ඒ උත්තරේ තියෙන්නේ, අච්චුපතේ මොන හරියද ඒ උත්තරේ තියෙන්නේ කියන එක ඔබට යම් අවබෝධයක් තියෙන නිසා තමයි ඉක්මනින් උත්තරේ ලියන්න පුළුවන් වෙලා තියෙන්නේ. හැබැයි මිනිත්තු 2කට වඩා පරක් වෙනවා කියලා කියන්නේ එකක් මේ අහන ප්‍රශ්නෙට අදාළ විෂය කොටස් ගැන මතකය ඔයගොල්ලන්ගෙන් ගිලිලා ගිහිල්ලා ඒ වගේම පොතේ කොහෙද තියෙන්නේ කියන එකත් අමතකයි. ඒ නිසා තමයි බොහෝ විට මිනිත්තු 2 පහ වෙන්නේ. එතකොට දැන් ඔබ උත්තර ලියාගෙන යනකොට ඔබට තේරෙන්න ඇති සමහර ප්‍රශ්නවලදී ඉක්මනින් උත්තරේ හොයාගන්න පුළුවන් වුණා. සමහර වෙලදී පරක් වුණා. ඉතින් එතකොට ඒකට හේතුව මම අර කියපු දේ. ඉතින් ඔබට දැන් කරන්න දෙයක් තියෙනවා. ඔබ උත්තර ලියාගෙන යනකොට උත්තරේ තියෙන මොන පාඩමේද පොතේ කොයි හරිය වගේද කියලා තප්පර 5කට පෙර තප්පර 5 10 අතර කියමුකෝ. ඒ අතරතුර ඔබට හිතා ගන්න බැරි වුණා කියන්නේ ඒ විෂය කොටස් නැත්නම් ඒ පාඩමට අදාළ විෂය කොටස් ගැන ඔබේ මතකය දුර්වලයි. ඒ නිසා ඒ කොටස් ඒ පාඩම් අනිවාර්යෙන් බලන්න වෙනවා. ඔබ උත්තර ලියනකොට එහෙම ප්‍රමාද වෙච්ච කොටස් නැත්නම් ඒ ප්‍රශ්න වලට අදාළ පාඩම් කොටස් නැවත බලන්න වෙනවා. ඒ වගේම මිනිත්තු 2කට කලින් ඔබ උත්තර ගොඩක් ඒවා ලිව්වා කියලා කියන්නේ සාමාන්‍ය මතකය ඔබේ හොඳයි. ගොඩක් යම්කිසි මතකයක් ඔබට තියෙනවා. ඉතින් මේක මම කිව්වා මේ අන්තර්ජාතිකව තියෙන පරීක්ෂණ වර්ගයක් අපේ රටේ ඉච්චර පාවිච්චි කරගන්නේ මේ OBT කියලා හඳුන්වන්නේ open book test කියන එක. නිර්දේශිත යම්කිසි ග්‍රන්ථයක් උදව් කරගෙන උත්තර ලියන්න තමයි තියෙන්නේ.
දෙන ලද කාල සීමාවක් තුල. ඒතර කාලය අභියෝගයක්. ඒ වගේම පොත කොයි හරියද තියෙන කෙනෙක්. මේකදී ඔබට පොඩි වාසියක් තියෙනවා. මොකද එක පොතයි පාවිච්චි කරන්න තිබුණේ. ඒ පොතත් ගොඩාක් ලොකු පොතක් නෙමෙයි. ඉතින් මේක සමහර විට ඔබට වැටහෙයි පොත් දෙකම පාවිච්චි කරලා උත්තර ලියන්න දුන්නොත් මේකට වඩා ටිකක් සංකීර්ණ වෙන වැඩේ. හොඳයි. අදට අපි දැන් ওই ටික තමයි කරන්නේ. හැබැයි තව වැඩක් තියෙනවා කියලා මම කිව්වා. දැන් ඔබ උත්තර ලියපු කොලය තියෙනවා. අන්න ඒ උත්තර ලියපු කොලය ඒකේ ෆොටෝ එකක් ගහලා ඒ කොලේ හරි කොල දෙක හරි ෆොටෝ එකක් ගහන්න. හැබැයි ෆොටෝ එක ගහන්න කලින් කොලේ උඩ හරි යට හරි අර මං කලින් කියපු නම අංකය පන්තිය. ඒ ටික ලියලා නැත්නම් ඒ ටික ලියන්න ඕන. ඊළඟ ෆොටෝ එකක් ගහලා ඔබ ඒක ඔය ටෙලිග්‍රෑම් හරහාම මම මේ කියන නම්බර එකට ටෙලිග්‍රෑම් හරහා ආපහු සෙන්ඩ් කරන්න. ගෲප් එකට දාන්න බෑ. මගේ නම්බර එක තියෙනවා ඔය ටෙලිග්‍රෑම් එකේම උඩ මේ ඔයගොල්ලන්ට මගේ ওই නම්බර එක සිලෙක්ට් කරලා ඒකට සෙන්ඩ් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ නම්බර එක ලියා ගන්න ඒකට සෙන්ඩ් කරන්න ටෙලිග්‍රෑම් හරහා සෙන්ඩ් කරන්න. නම්බර එක ලියා ගන්න 078යි 132යි 25යි 03 078යි 132යි 25යි 03. ඔක ඔය ටෙලිග්‍රෑම් අර ගෲප් එක තියෙන්නේ. ඒ ගෲප් එකේම මේ බැලුවොත් උඩ තියෙන ওই නම්බර එක මගේ මේ නම්බර එක විදියට. ඒකට තමයි වන්න ඕන. එවන්නේ ටෙලිග්‍රෑම් හරහාමයි ෆොටෝ එකක් ගහලා ඒක සෙන්ඩ් කරන්න. පැය භාගයක් ඇතුළත සෙන්ඩ් කරන්න. හරි. අදට එමනම් අපි ඔය ටික කරලා ඉවර කරමු. ඒ වගේම ගෲප් එක නිතර බලන්න මොනවා හරි විශේෂ පණිවිඩයක් තිබුණොත් ගෲප් එකට මම දානවා. ෆීස් ගෙවන ඒවා හරි ටියුට් ගන්න ඒවා හරි සම්බන්ධයෙන් තිබුණොත් ගෲප් එකට දාන්න. ඔව් මොකද්ද? සර් මේ නම්බරේ පොඩ්ඩක් ආයි කියන්න පුළුවන්ද? 078යි 132යි 25යි 03 078යි 132යි 25යි 03. ගෲප් එක මේ නිතර බලන්න ගෲප් එකට තමයි මොනවා හරි පණිවිඩයක් තිබුණොත් මම දාන්නේ. ඒ අනුව කටයුතු කරන්න මේ අර ටියුට් එක ගන්න මේ එන්න ඕන නම් ඒ පණිවිඩෙත් මම දාන්නේ ගෲප් එකට. එතකොට පණිවිඩයක් දැම්මොත් විතරක් ටියුට් එක ගන්න එන එක කරන්න. එහෙම නැතුව එන්න එපා. උපදෙස් සැමලෙන් පිළිපදින්න. එහෙනම් අදට අපි මේ ටික කරලා ඉවර කරමු. හැමෝටම සුබ රාත්‍රියක්. ආයුබෝවන්. Thank you sir. Thank you. ආයිබෝවන් සර්. Thank you sir. ආයිබෝවන්.